උදෑසන නිවසේ සිට වියර්ගල බැප්ටිස් දේවස්ථානයේ විසින් මෙහෙවනු ලබන මේ සුද්ධෝ දේවී සඳහා එකතු වෙන ඔබ සියලු දෙනාට ප්‍රිය පුත් සුදත් ත්‍රියෙක් දෙවි සමිඳුන්ගේ ආශිර්වාදය පුද කර සිටින්න කැමැති. අපි සියලු දෙනා මොහොතක නිහඬියාවක යෙදෙමින් මේ සුද්ධෝ දේවී සදා සූදානම් වෙමු. අපි බයිබලයේ ගීතාවලිය පොතේ 119 වෙනි ගීතිකාවේ පළවන පද කීපය මෙනෙහි කර සිටිමු. පළමු කොටස ගීතාවලිය පොතේ 119 වෙනි ගීතිකාව. නිර්දෝෂ මාර්ගයේ යන්නා වූ ස්වාමින්ගේ ව්‍යවස්ථාවේ හැසිරෙන්නා වූ තැනැත්තෝ වාග්යවන්තයෝය. උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නා වූ ගුරු සිතින් උන්වහන්සේ සොයන්නා වූ තැනැත්තෝ වාග්යවන්තයෝය. එසේය ඔහු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති. ඔහු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති. අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අනදුන් සේක. ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ග ස්ථිර නම් කොපමණ යහපත්ද. ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලැජ්ජා නොවන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මා ඉගෙනගත් කල සිතේ අවංකකමින් ඔබට ස්තුති කරන්නෙමි. ඔබගේ පනත් පවත්වන්නෙමි. මා සහක් මුලින්ම අත් නොහැල මැනව. දෙවියන් වහන්සේට සියලු ගෞරවයත් ප්‍රශංසාවත් මහිමයත් පුද කරමින් අපි පළමුවන ගීතිකාව හා එක්වෙමු. තුති ගී දෙමු දැන් හඬ දිමුළු සිතින් දෙවිඳුට පැතින් මහත් දේ කළ බැවින්. මහෝත්තම දෙවියන්න් වහන්සේ ඔබ වහන්සේගේ යටත් මෙහෙකරුවන් වන අපට සියලු මනුෂ්‍යයන්ට ඇති ඔබ වහන්සේගේ යහපත්කම හා දයාව ගැන ඉතා යථාර්ථ ලෙස අපේ මුළු සිත් වලින් ඔබ වහන්සේට තුති පුදමු. අප මවන ලැබීම ගැනද ආරක්ෂා කරනු ලැබීම ගැනද මේ ජීවිතයේ අපට ලැබෙන සියලු කරුණාවන් ගැනද ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. මේ සියල්ලටම වඩා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරුණ කොටගෙන ලෝකයේ මිදීම ගැනද ඔබ වහන්සේ දැක්වූ අනන්ත ප්‍රේමය ගැනද
ඔබ වහන්සේ අපට විවර කළ අනුග්‍රහයේ මාර්ග හා තේජසේ බලාපොරොත්තු ගැනද ඔබ වහන්සේට තුති පුදමු. අප සිත් තුළ අවංක ස්තුතිවන්තකම පවතින්නට සැලසුව මැනව. අපගේ තොල්වලින් පමණක් නොව ජීවිතවලින්ද ඔබ වහන්සේගේ මහිමය දකින්නට පිහිටුව මැනව. අපගේ ජීවිත මුළුල්ලේම ඔබ වහන්සේ ඉදිරියේ ශුද්ධකමින් හා ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නට අපට වරදුන මැනව. මේ සියල්ල අප ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේ ආ ශුද්ධාත්මයන් වහන්සේ සමග ඒකාත්වයක සිටමින් ගෞරවයක් මහිමයක් සදහටම ලබන අපේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙනය. ආමේන්. මේ උදෑසනට නියමිත බයිබල් කියවීම හා අපි එකතු වෙමු. මේ උදෑසන තෝරාගත් බයිබල් කොටස සුදු ලෝක්තුමා විසින් ලියන ලද සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 35 වෙනි පදය දක්වා. සුදු ලෝක් 24 13 සිට 35 දක්වා අපි දැන් මෙනෙහි කර සිටිමු. අද දිනට නියමිත බයිබල් කොටසේ පළමු බයිබල් කියවීම සුදු ලූක්තුමාගේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 24 වෙනි පදය දක්වා. සුදු ලූක්තුමාගේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 24 වෙනි පදය දක්වා. මේ වචන ඔවුන්ට නිර්තික කතාවක් මෙන් පෙනී ඔවුහු ඔවුන් අවිශ්වාස කළෝය. නමුත් පේත්‍රස් නැගිට සොහොන්ගේ ළඟට දුවගෙන ගොස් නැමී බලා හනරෙදි පමණක් තිබෙන බව දැක සිද්ධ වූ කාරණාව ගැන පුදුම වෙමින් සිය නිවසට ගියේය. එම්මාවුස්හි ගෝලයන් දෙදෙනාට ප්‍රකාශ වීම. බලව ඔවුන්ගෙන් දෙදෙනෙක් ඒ දවසේම යෙරුසලමේ සිට දෙගව්වක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමකට යද්දී සිද්ධ වූ ඒ සියල්ල ගැන කතා කළෝය. තවද ඔවුන් කතා කරමින් විචාරමින් සිටියේදී යේසුස් වහන්සේම ඔවුන් ළඟට පැමිණ ඔවුන් සමග ගියසේක. නමුත් ඔවුන් උන්වහන්සේ නොහඳුනන ලෙස ඔවුන්ගේ ඇස් බැඳී තිබුණේය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට "උඹලා කතා කර කර යන්නා වූ මේ කාරණා මොනවාදයි?" ඔවුන්ගෙන් ඇසූසේක. ඔහු දුක්ඛිත මූණ වලින් යුක්තව නැවතුණෝය. ඔවුන්ගෙන් කෙළෙෝ 5 නම් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින් මේ දවස්වලදී යෙරුසලමෙහි විදේශීය සිටිමින් එහි සිදු වූ කාරණා නොදන්නේ නුඹ පමණක් දැයි උන්වහන්සේට කීවේය. මොන කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔහු උන්වහන්සේට කතා කොට නාසරී යේසුස් වහන්සේ ගැන කාරණය. උන්වහන්සේ දෙවියන් වහන්සේද මුළු සෙනගද ඉදිරියෙහි ක්‍රියාවෙහි කතාවෙහිත් බලවත් වූ අනාගත වක්තෘ කෙනෙක් සිටිසේක. නායක පූජකයෝද අපගේ මුලාදෑනි හුදු උන්වහන්සේ මරණයට පාවා දී කුරුසයෙහි ඇන ගැසුවෝය. නමුත් ඊශ්‍රායල් මුදාගන්ට සිටි තැනන් වහන්සේ උන්වහන්සේයි අපි බලාපොරොත්තු වුණේ මුව. එපමණකුත් නොව මේ දේ සිද්ධ වී අදට 3 දවසය. තවද අපේ සමාගම්කාර වූ සමහර ස්ත්‍රීහු අලුයම් සොහොන්ගේ ළඟට ගොස් උන්වහන්සේගේ ශරීරය නොදක ඇවිත් ඔවුන්ට දර්ශනය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවත්ව සිටිනසේකැයි කී බව කියා අප විස්මිත කළෝය. අප සමග සිටියුන්ගෙන් සමහරෙක් සොහොන්ගේ ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. නමුත් ඔහු උන්වහන්සේ නොදුටුවෝයයි කිව්වෝය. දේවවාක්‍යයේ නම් අපගේ අදට නියමිත සුද්ධ ලිපි කියවීමේ දෙවන කොටසට අවධානය යොමු කරමු. සුදු ලූක්තුමා විසින් ලියන ලද සුභාරංචියේ 24 වන පරිච්ඡේදයේ 25 වන පදයේ සිට 35 වන පදයේ දක්වා. අපගේ සුද්ධ ලිපි කියවීමේ දෙවෙනි කොටස සුදු ලූක් 24 25 සිට 35 දක්වා. එවිට උන්වහන්සේ උන්ට කියනසේ අඥානෙනි අනාගත වක්තෘන් වරින් විසින් කියන ලද සියල්ල විශ්වාස කරන්ට ප්‍රමාද සිත් ඇත්තෙමි. ක්‍රිස්තුස් වහන්සේ ඒ දේ විඳලාම ස්වකීය මහිමයට පැමිණෙන්නට යුතුව තිබුණ නොවේද කියා මෝසෙස්ගෙන්ද සියලු අනාගත වක්තෘන්ගෙන්ද පටන්ගෙන සියලු ලියවිලි වල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරා දුන්සේක. ඔහු යන්ට ගිය ගමට ලන් වූයේ. උන්වහන්සේ වනාහි වඩා දුර යන්නාක් මෙන් දැක්වූසේක. නමුත් ඔව්හු
දවස බොහෝ ගත වී සවස් වේගෙන එන බැවින් අප සමග නැවතුන මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරත්ත කළෝය. උන්වහන්සේ ඔවුන් සමග නවතින්නට ඇතුළට ගියසේක. තවද උන්වහන්සේ ඔවුන් සමග කෑමට වාඩි වූ කල්හි රොටි රැගෙන ආශිර්වාද කොට කඩා ඔවුන්ට දුන්සේක. එකල ඔවුන්ගේ ඇස් ඇරි ඔව්හු උන්වහන්සේ හැඳින ගත්තෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක. එකල ඔව්හු උන්වහන්සේ අප සමග මගදී කතා කළ කල්හි ලියවිලි අපට තෝරා දුන කල්හි අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කතා කරගත්තෝය. ඔව්හු එම පැයේ දීම නැගිට ජෙරුසලමට හැරී අවුත් 11 දෙනාද ඔවුන් සමග සිටිය උන්ද රැස්ව ස්වාමින් වහන්සේ සැබවින්ම නැගිටුණසේක. සීමොන්ට පෙනුණසේකයි කියමින් සිටිනවා දුටුවෝය. එවිට ඔව්හු මගදී සිද්ධ වූ කාරණාද රොටි කැඩීමේදී ඔවුන් උන්වහන්සේ හැඳිනගත් හැටිද කීවෝය. ස්වාමීන් වහන්සේ මේ උදෑසන මේ වචන තුලින් අපට කතා කරන්න සේක්වා. ආමේන්. අපි දෙවනි ගීතය කවහා එක්වෙමු. ආශිර්වාදයෙන්මයි ප්‍රේමයේ පොරොන්දුවයි. මේ උදෑසනට නියමිත දේව පණිවිඩයගෙන ඒම සඳහා මේ අවස්ථාවේදී මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන්නට කැමැතියි ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමේ ගරු සංගමාධිපති ගෞරවනීය හේෂාන්ත සිල්වා දේවගතිතුමාට තවත් ඉරිදෙන උදෑසන
මෙසේ ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ සමග බෙදා ගන්නට උන්වහන්සේ මට දුන්නා වූ ප්‍රස්තාව ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේදීද ඔබට මට අපි සුපුරුදු පරිදි අපේ දේවස්ථානවල අපට එක් රැස්ව අපට නමස්කාර කරන්නට ඒ සහභාගීත්වයට පවත්වන්නට අපට නොහැකි වුණා. අපි මුල් සභාවේ දකින ඒ ගෘහස්ත සභාවන් ලෙස අපේ නිවෙස්වල අපි සිටින ස්ථානයන් මෙලෙස ස්වාමීන් වහන්සේ නමස්කාර කිරීම ලැබීම ගැන වහන්සේට සුදුසුමක්. අපි වශයෙන් යොමු වෙමින් මොහොතක් ඉස්සම අපි යාඥා කරනවා. ජීවමාන ස්වාමී ඔබ වහන්සේගේ වචනයට බාර කරනවා. පියාණන් වහන්සේ ඒ වචනේ සත්‍යයි. ඒ වචනය සදාකාලිකයි. ඒ පර්වතයක් නෙමෙයි. චංචල වූ අපේ සිත්වලට තැතිගැන්මට බියට පත්වැත්තා වූ අපේ සිත්වලට අවිනිශ්චිතත්වය ඇති අපේ සිත්වලට ඒ ස්ථීර වූ වචනයට කතා කළන ඔබ වහන්සේ තුළ අපේ ඇදහිල්ල ශක්තිමත් කරන ඔබට ලං වෙන්න කරුණාව කරන්න. සුදාත්මේනි මේ උදෑසන මගේ full පාවිච්චි කරන්න. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් සාදු. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අද දවසේ අපේ මෙනෙහි කිරීම පිණිස තෝරාගත්තා වූ ඒ වගේම ලෝක කිතුණු සභාව විසින් අද මෙනෙහි කිරීම පිණිස වෙන් කර ඇත්තා වූ ශුද්ධ ලේවි කොටස තමයි ඔබ දැන් ස්වාම මොහොතකට පෙර හොකන් දුන්නේ. එනම් එදා මරණය පුතාන වූ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එම්මාවුස් වලට ගමන් කරන ඒ ගෝලයන් දෙදෙනාට උන්වහන්සේව මුණ ගැසෙන අවස්ථාව. මගේ ප්‍රේමීය සහෝදර සහෝදරිය අපි දකිනවා මේ කොටස කියවන විටදී මේ එම්මාවුස් වලට යන ගෝලයන් දෙදෙනා ජීවිතය පිළිබඳව ඉතාමත්ම බියකින් ශකිතයකින් ත්‍රාස්යකින් යුක්තව තමයි ඔවුන් මේ එම්මාවුස් කරා යන්නේ. දැන් මෙවැනි පසුබිමක් තුළට ඔවුන් යොමු වෙන්නේ ඊට පෙරදී ඒ යෙරුසලම් නගරයේ සිදු වුණ ඒ මහත් අපරාධය නිසා. අපි දකිනවා මේ බාධා කොටස තුළ මේ ගෝලයන් දෙදෙනා ඔවුන්ට මගදී හමු වෙන පුද්ගලයාගෙන් අහනවා ඔබ දන්නේ නැද්ද ඊයේ යෙරුසලමේ සිදුවෙච්ච දේ ඔබ විතරයිද නොදන්න පුද්ගලයා. දැන් මේක අපිට පේනවා ඒ සිදුවීම ඒ මුළු ප්‍රදේශයම යේසුස් වහන්සේගේ අනුගාමිකයන් සියලු දෙනාම ත්‍රාසයට පත් කරපු බියට පත් කරපු කැළඹීමට පත් කරපු සිදුවීමක්. බයිබලයේ කියනවා මේ ගමනේ යද්දී ඔවුන් සාකච්ඡා කරමින් යන්නේ ඒ සිදුවෙච්ච දේ. අපි දකිනවා මේ ස්ථානය තුළ ඒ සිදුවෙච්ච දේ තුළ මේ ගෝලයන් දෙදෙනාගේ ඇස් වැසී තිබෙනවා. ඔවුන් ශාරීරිකව ඔවුන්ගේ ඇස් අන්ධ වෙලා තිබුණේ නැහැ. හැබැයි ඔවුන්ගේ ආත්මික ඇස් වැසී තිබුණා. මේ අවස්ථාවේදී
ඔවුන් එක්ක ගමන් කරන පුද්ගලයා කවුද කියලා දකින්න නොහැකි තත්ත්වයට ඔවුන්ගේ ආත්මික ඇස් වැසී පවතිනවා. පවතින පසුබිමේ තිබෙන කරුණු නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද අපි ජීවත් වෙන මේ ලෝකයේ දිහා බලනකොට අද බොහෝ කිතුරුන්ට පවා අපි කතා කරන විට අපි දකිනවා බොහෝ අයගේ ජීවිත බයෙන් ශකිතයෙන් කැළඹීමට පත් වෙලා තියෙනවා. අනේ අපිට හෙට දවසේ මොකක් වෙයිද? අපේ දරුවන්ට මොකක් වෙයිද? මගේ ස්වාම පුරුෂයාට මගේ භාර්යාවට මොකක් වෙයිද? අපිට ආයේ දේවස්ථානයට යන්න පුළුවන් වෙයිද? මට මගේ ආදරය කරන කෙනාව මට බලන්න පුළුවන් වෙයිද? මේ විදිහේ ශකිතයක් බියක් ත්‍රාසයක් අපි තුළ ඇති වෙලා තියෙනවා. මේ COVID-19 මේ ඊටාම පුංචි තමන්ගේ පියගේ ඇසට පවා නොපෙනෙන මේ විස බීජයකින් මේ ඇති වී තිබෙන මේ තත්ත්වය නිසා මගේ ප්‍රේමීය සහෝදර සහෝදරිය මම ඔබෙන් ඉල්ලන්නේ එදා ඒ මොස්තට ගිය ගෝලියෝ දෙදෙනාගේ ආත්මික වැසී තිබුණා වගේ මම ඉස්සර කිව්වා අද මේ තත්ත්වය නිසා අපේ ආත්මික වැසී තිබුණා. නමුත් අපි දකිනවා එදා යේසුස් වහන්සේ මේ ගෝලියෝ දෙන්නත් එක්ක මේ මලමුගේ නැගිට යේසුස් වහන්සේ මේ ගෝලියෝ දෙන්නත් එක්ක ගමන් කරනවා. අපිට බයිබල් කොටස කියනවා ඔවුන් ගිහිල්ලා ඔවුන් ඉඳගෙන ඔවුන් කෑම කන්න පටන් ගත්තා. යේසුස් වහන්සේ උන්වහන්සේගේ වචනය නොවුන් කතා කරන්න ගත්තා. උන්වහන්සේගේ වචන නොවුන් ඇහෙනකොට තමයි ඔවුන් දකින්නේ මේ ඉන්නේ යේසුස් වහන්සේ කියලා. මගේ ප්‍රේමීය සහෝදර කුමක්ද ඒ වෙලාවේ සිද්ධ වුනේ? ඔවුන් ආත්මික ඇස් විවෘත වුණා. ඔවුන්ගේ අර තිබිච්ච කැළඹීම බිය ත්‍රාසය ඒ සියල්ල නැතිවෙලා ඔවුන්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා. මොකද යේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මරණය පරාජය කළා. උන්වහන්සේ අපි සමගයි. අපිට ඔවුන්ගේ ජීවිතයේ වෙනස ඔවුන් එම්මාවුස්වල නැවත එනවා යෙරුසලමට. ගෝලියෝ හම්බෙලා කියනවා අපිට හම්බුණා යේසුස් වහන්සේ. මගේ ප්‍රේමීය සහෝදර සහෝදරිය මේ මොහොතේ මා ඔබෙන් ඉල්ලන්නේ ඔබටත් මටත් අද අපි ජීවත් වෙන මේ පසුබිමෙන් එහා දෙයක් අපිට තියෙනවා. මේ තුලින් සිදු වෙන්නේ මේ ලෝකයේ ලෞකික වූ දේ පාලනය කිරීම පමණයි. නමුත් ඔබටත් මටත් ක්‍රිස්තුස්ගේ දරුවන් හැටියට ඔබටත් මටත් මේ ගමනින් එහා දෙයක් වෙනවා. අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනේ මගේ ආත්මික ඇස් විවෘත කරන්න. මේ බය ත්‍රාසය නිසා මගේ වැසී තිබෙන ඒ ඇස් ඔබ වහන්සේව දකින්න බැරුව ඔබ වහන්සේගේ පොරොන්දුන් මතක් වෙන්නේ නැතුව මේ ලෝකයේ දේවල් වලින් මසා තිබෙන දේ ඇස් විවෘත කරන්න. මගේ ප්‍රේමීය සහෝදර සහෝදරිය මේ මොහොතේ මම ඔබ දිරිගන්න ශක්තිමත් කරන දේ නම් උන්වහන්සේගේ වචනය සමග උන්වහන්සේ සමග කරන කාලය වැඩි කරන්න. ඒක ඔබ මෙතෙක් කාලයක්
විනාඩි 10 නම් විනාඩි 15 නම් ඔබ ගත කළේ ඒ වැඩි කරන්න උන්වහන්සේ සමග ගත කරන කාලය වැඩි කරන්න. උන්වහන්සේ ඔබගේ මගේ ඒ ආත්මික න්‍යායස්ථානය මේ ලෝකෙ දිහා කොරෝනා වෛරස් එකට යටපත් කරන්න බැරි ඒ ස්වාමීන් වහන්සේගේ මහිමත්වය උන්වහන්සේට දෙන්නට. ඒ වගේ අපි දකිනවා මේ සත්‍යතාවය නැත්නම් යේසුස් වහන්සේ මාළුන්ගේ නැගිට්ටයි කියලා අත්දැක මේ මෝසල්ගේ ගෝලිය දෙන්න. උන්වහන්සේ මාළුන්ගේ නැගිට්ට බව අත්දැක හැටිය. උන්ට උන්වහන්සේ මාළුන්ගේ නැගිට්ට ස්වාමීන් වහන්සේ හමු වෙච්ච හැටිය. උන්ගේ ප්‍රතිචාරය මොකක්ද? ඔවුන් ඒක තමන්ට තියාගෙන එම්මවුස් වලට හිටියේ නෑ. ඔවුන් ඒක තමන්ට තියාගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන තමන්ගේ ජීවිත ගමන ගෙන ගියේ නෑ. ඔවුන් මොකද කරන්නේ? ඔවුන් ආපසු යනවා යෝසෙෆට. ඔවුන් ගිහිල්ලා ඒ බයස් ඒ ජීවිතය පිළිබඳ චකිතයෙන් සිටිය ඒ ගෝලයට උන්වහන්සේ අනුගාමිකයෙක්ට කියනවා අපිට හම්බ වුණා යේසුස් වහන්සේ. උන්වහන්සේ අපේ බය, අපේ චකිතය, අපේ ජීවිතයේ තිබ්ච බලාපොරොත්තුවක් නැතිකම උන්වහන්සේ ඉවත් කළා. උන්වහන්සේ ජීවමානයි. මගේ ප්‍රේමීය සහෝදර සහෝදරිය, අන්න ඒ පණිවිඩය අද මේ බලාපොරොත්තුවක් නැතිව අද මේ චකිතය තුළ බිය තුළ සිටින ලෝකයට ගෙන යන්න තමයි ඔබවත් මාවත් කැඳවලා තියෙන්නේ. ඔබත් මමත් ලෝකයේ අනිත් මිනිස්සුયો වගේම නම් අපි ජීවත් වෙද්දී කතා කරන්නේ ඒ අය කතා කරන භාෂාවම නම් ඒ අය කියන දේම නම් අපි කියන්නේ. අපිට මොකද්ද දෙන්න තියෙන්නේ ලෝකෙට? එහෙම වෙන්න බෑ. ඒකයි පෞල්තුමා කිව්වේ නුඹලා මේ ලෝකෙට නුඹ මේ ලෝකෙට ආකාරයෙන් සමාන නොවි අන්‍ය ආකාරයකට භාවය ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයට අත්දකින්න මේ පොරවැදීම තුළ උන්වහන්සේව අලුතෙන් අත්දකින්න එය ලෝකෙට ගෙන යන්න. එය බියෙන් ත්‍රාසෙන් ශක්තියෙන් සිටින බලාපොරොත්තුවක් නැතිව සිටින සෙනඟකට ගෙන යන්න. එයයි ඔබගේ මගේ සේවය. එයයි මේ මොහොතේ ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රධාන සේවය. ඉතින් මේ උදෙසා වැළඳෙන්න, මේ උදෙසා කැප වෙන්න, මේ උදෙසා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට වඩා ළඟ වෙන්න උන්වහන්සේ ඔබට මට උන්වහන්සේගේ කරුණාව ගෙන දෙන සේවා. ඒ වගේ මේ උදෙසා යොමු වෙන්න උන්වහන්සේගේ මඟ පෙන්වන්න අපට ගෙන දෙන සේවා. ඔබ සමග දේවපීඨයි. මේ උදෑසන අපත් සමග දේව පණිවිඩය බෙදාගත් ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමේ ගරු සංගමාධිපති ගෞරවනීය හේසාම්ද සිල්වා දේවගතිතුමාට බියනෙළු බැප්ටිස්ට් දේවස්ථානයේ ස්තුතිය පුද කර සිටින්න කැමැතියි. අපි සියලු දෙනා කිස්නම යාඥා කරමු. ජීවමාන සර්ව බලධාරී පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ වචනෙන් අප පූර්ණ කළ නිසා ස්තුතියි. සමුදනි නිරන්තරයෙන් ඔබ වහන්සේ තුළ ස්ථිරව සිටින්නත් ඔබ වහන්සේගේ වචනය තුළ දියතව බලාපොරොත්තු දවසින් දවස අපේ ජීවිතය තුළ අලුත් කරගන්න නිරතුරුවම අපිට පුළුවන්කම ලබා දුන මැනව. විශේෂයෙන් සමුදනි මේ දිනවල මේ
විශේෂ මේ භයංකාර වසංගතයක් තුල නිවෙස් වලට වී සිටින සෑම දෙනෙක්ගෙනම යාක්ෂා කරන අතර සමදිනේ වඩා ඔබ වහන්සේට ලංව අපේ ජීවිතයේ දවසින් දවස ඔබ වහන්සේ තුල අලුත් කරගන්න අපි පවගෙන අවංකව පසුතැවිලි වෙමි. තව තවත් ඔබ වහන්සේට ලං වෙන්න නිරතුරුවම අපිට පුළුවන්කම ලබා දුන මැනව. මෙවන් කාලයන් තුල ඔබ වහන්සේගේ වචනේ දී ඇත්තෝ ඒ බලාපොරොත්තු තුල ඒ වචනය වලින් දී ඇත්තෝ මඟ පෙන්වීම තුල අපගේ ජීවිතය ශක්තිමත් කරගන්න. අපගේ මනස ශක්තිමත් කරගන්න නිරතුරුවම අපට පුළුවන්කම ලබා දුන මැනව. අප සභා පවුලට සෑම දෙනෙක්ගේම ආශා කරන අතර ඔබ වහන්සේගේ පුදුම කරුණාව සුවේ ශනිපේ ශක්තිය ප්‍රේමය ප්‍රීතිය සමාදානයි වාචික ස්වර්ගික දිව්‍යමය අනුග්‍රහය ඒ සෑම දෙනෙක් මතම වැගිරෙව මැනව සමිතුයි. ස්වාමිනී මේ දේව මෙහා එක් වෙන සෑම දෙනෙක්ගේම ආශා කරනවා. ඒ සෑම දෙනෙකුටම ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. සෑම නිවසකටම ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව සමිතුයි. මේ දේශයටද ඔබ වහන්සේ ආශිර්වාද කරමින් මේ දේශයට අවශ්‍ය කරන සුවය හැකි ඉක්මනින් ලබා දෙන්න ස්වාමීනි. මේ වසංගතයේ සම්පූර්ණයෙන්ම මේ දේශයෙන් මේ භූමිය මුළු මහත් ලෝකෙම ඉවත් වෙන්න සැලැස්සුව මැනව. අපගේ මුළු දේශයේ මුළු ලෝකෙත් හැම ජන කොට්ටාසයකටම ස්වාමීනි ඊටමත් ඉක්මනින් තමගේ දෛනික කටයුතු වල යෙදෙන්න ඕන කරන දිනේ ඔබ වහන්සේ ළඟා කර දුන මැනව. මේ දේශය පාලනය කරන ජනාධිපතිතුමාට අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිස්පතිතුමා ඇතුළු පොලිසිය සියලුම නිලධාරීන් වහන්සේට බාර කරනවා ස්වාමිනී. ඒ වගේම සාමදුනි සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම වෛද්‍යවරුන් හෙදයන් කාර්ය මණ්ඩලය වහන්සේට බාර කරනවා. ඒ සහායක කාර්ය මණ්ඩලය වහන්සේට බාර කරනවා. මේ ව්‍යසනකාරී මොහොතේ විවිධ ආකාරයෙන් ස්වාමිනී මේ ව්‍යසනීය මුදන්ට මේ ව්‍යසනීය මේ දේශයෙන් ඉවත් කරන්ට වෙරදත් සෑම දෙනෙක් බාර කරන අතර ඔබ වහන්සේගේ පුදුම ආශිර්වාදයේ සුවේ සනීපේ ශක්තිය සෑම දෙනෙක් මතම ලැබුව මැනව ස්වාමිනී. චිමන්දේ සමදුනි ඒ රෝගීන් සියලු දෙනාට අවශ්‍ය කරන්නා වූ දිව්‍යමය සුවය වාසි ලබා දුන මැනව. ඒ වගේම මේ පවුලට සෑම දෙනෙක් ස්වාමිනී ඔබගේ බලාපොරොත්තු වලින් ශක්තිමත් කරන්න ස්වාමිනී. මානසිකව පීඩා විඳින අධෛර්යයට පත් වී සිට සියලු දෙනාට ඔබ වහන්සේ ශක්තිය බලය මඟ පෙන්වීම නිරතුරුවම ලබා දුන මැනව ස්වාමී. මේ සියලු දේ ඉල්ලා සිටින්නේ අප වෙනින් කුරුසේ මත ජීවිතේ පූජා කරමින් තුන්වෙනි දින මලුන්ගේ උත්ථාන වෙමින් ජීවිතේ බලාපොරොත්තු අපට ලබා දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයේ වටිනාකම නිසාමය. ආමේන්. අපි එක්ව ස්වාමින් වහන්සේගේ ආඥාව කියමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය ඒවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් භූමියේ දිෂ්ට කරනු ලැබේවා. අපේ දවස්පතා භෝජනය අපට දුන්න මැනව. අපට වැරදි කරන අයට අප කමාවන්නාක් මෙන් අපේ වැරදි වලට කමාවුව මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරින් අප ගලවා ගත මැනව. කුමක් නිසාද රාජ්‍යයත් බලයත් මහිමයත් සදහටම ඔබ වහන්සේගේය. ආමේන්. පසුගිය වර්ෂයේ පාස්කු ඉරුදින සිදුවන වූ ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා ජීවිතයට පත් වූ සියලුම අපගේ සහෝදර ජනතාව සිහිපත් කරමින් පසුගිය අප්‍රේල් 21 වෙනි දින උදෑසන 8:40ට අපගේ දේවස්ථානයේ සීනුව නාද කරනු ලැබුවා. ඒ වගේම ඒ අය වෙනුවෙන් දේවස්ථානයේදී ඉටිපන්දමක් දැල්වමින් අපගේ යාක්ෂාවන් වලදී ඒ සියලු දෙනා සිහිපත් කළා. ඒ වගේම ඒ තුවාල වූ ආබාධිත සියලු දෙනා වෙනුවෙන් ඉක්මන් සුවය ඉල්ලලා ඒ පවුලට සෑම දිනකටම සැනසීම සමාදානය ඉල්ලා අපි යාක්ෂා කරනු ලැබුවා. අපගේ ඉල්ලීම තුළ ඒ සඳහා නිවසේ සිට ඊට එක්ව ඔබ සියලු දෙනාට සභාවේ ස්තුතිය පුද කර සිටින්න කැමැතියි. ඒ වගේම තවදුරටත් අප කලින් දැනුම් දුන් පරිදි ඔබ සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. සෑම දිනකම උදෑසන 7ට සභා පවුලක් ලෙස එකම වෙලාවට අපි යාක්ෂා කරමු. විශේෂයෙන් මේ අපේ දේශයේ පත් ඇති අවදානම් තත්ත්වය තුළ මේ වසංගතය සම්පූර්ණයෙන් දේශෙත් ඉවත් වෙලා සම්පූර්ණ සුවය අප දේශයේ සියලුම ජනයාව වෙත ලබා දෙන ලෙස ඉල්ලා අපි නිරතුරු යාක්ෂා කරමු. සෑම දිනකම උදෑසන 7ට ඒ සඳහා එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ලබන ඉරිදා දේව මෙහෙයක් සුපුරුදු පරිදි මේ ආකාරයෙන්ම ඔබගේ නිවසට
අන්තර්ජාලය ඔස්සේ ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නිරන්තරයෙන් ඔබගේ යාඥාවත් දේ වචනේ තුල නිරන්තරයෙන් දේ වචනේ කියවමින් දේ වචනේ තුල සක්මක් වන ලෙසත් ඊටමත් ඕනකමින් ඔබ සියලු දෙනාට දේව ප්‍රේමයෙන් යුක්තව ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාට යේසු පිහිටයි. අපි අනුග්‍රහය සඳහා නැගිට හිස් නමා සිටිමු. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් පුතු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් සුදාත්මයන් වහන්සේගේ සැනසීම හා සමාදානය ඉවස්වල සිට මේ දේවමිය හා එක්වෙන ඔබ සියලුම දෙනාට මුළු මහත් රටවාසීන් සියලු දෙනා සමගත් මුළු මහත් ලෝවාසීන් සමගත් දැනුත් මතුත් සෑම කල්ලිමත් ස්වාමීන් වහන්සේගේ නැවතීම දක්වා පවතින සේක්වා. ආමේන්. අපි ත්‍රිත්‍ය ප්‍රශංසා ගීය හා එකතු වෙමු. පියවෝ දෙවිඳුයි හයිතත් පුතු ගැලවොම් කරුන්තත් සුදාත්මනං දෙවිඳුයින්ටත්